අයිබොන් පුතේදුවේ අද දවසේ අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ප්‍රශ්න පත්‍රාංක 53. ඉතින් මගේ පන්තියට සහභාගී වෙන නොවන දරුවෙක් මේක නරඹනවා නම් ඔබට පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර ඔබේ නිවසේටම ගෙන්ව ගන්න. ප්‍රශ්න පත්‍ර නිබන්ධන නිවසේටම ගෙන්න ගන්න පුළුවන්. ඔබට ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයට 07156650134 දුරකථන අංකයට ඔබේ WhatsApp අංකය යොමු කරන්න. හරිද? right. පටන් ගමු වෙන සාකච්ඡාව. පළවෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 1. පහත දැක්වෙන ප්‍රකාශ සමග ඔබ එකඟ වන්නේද නැද්ද යන්න දක්වන්න. පහත දැක්වෙන ප්‍රකාශ සමග ඔබ එකඟ වන්නේද නැද්ද යන්න දක්වන්න. පළවෙනි කියනවා පුතේ ආදායම වැඩිවන විට සෑම භාණ්ඩයකම ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වේ. ආදායම වැඩිවන විට සෑම භාණ්ඩයකම ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වේ. පුතේ මේ බලන්න හොඳට. අපි දන්නවා ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් හැසිරීම අනුව භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් හැසිරීම අනුව භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ආදායම වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණයත් වැඩි වෙන භාණ්ඩ නැත්නම් මේ දෙක අතර අනුලෝමීය සම්බන්ධයක් තියෙන භාණ්ඩ අපි සාමාන්‍ය භාණ්ඩ විදිහට හඳුන්වනවා. සාමාන්‍ය භාණ්ඩ. ඒක අනිත් පැත්ත. ආදායම වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මේ දෙක අතර ප්‍රතිලෝමීය සම්බන්ධයක් තියෙනවා නම් අපි මේ භාණ්ඩ හඳුන්වනවා පුතේ බාල භාණ්ඩ කියලා. එහෙනම් ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අනුලෝමීයව හැසිරෙන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ, ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් ප්‍රතිලෝමීයව හැසිරෙන භාණ්ඩ බාල භාණ්ඩ. දැන් පුතේ සාමාන්‍ය භාණ්ඩයක නම් මේ පැත්තේ ප්‍රමාණය මේ පැත්තේ මිල මෙන්න ඉල්ලුම් වක්‍රය. සාමාන්‍ය භාණ්ඩයක නම් පුතේ පාරිභෝගික ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා ඉල්ලුම් වක්‍රය D2 කියලා කොහොමද විතැන් වෙන්නේ පුතේ? දකුණට විතැන් වෙනවා. දකුණට විතැන් වෙනවා. හැබැයි බාල භාණ්ඩයක නම් මෙතන බාල භාණ්ඩයක් වුණ BD කියලා එකක්. බාල භාණ්ඩය. බාල භාණ්ඩය. මේ බලන්න. බාල භාණ්ඩය. බාල භාණ්ඩවල පුතේ ආදායම වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. අපි කොහොම බාල භාණ්ඩ කියන්නේ මොකක්ද? පාරිභෝගිකගේ ආදායම වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණය අඩු වෙන භාණ්ඩ. එනම් පුතේ බාල භාණ්ඩයක් නම් ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා ඉල්ලුම් වක්‍රය පයින්නවා වමට විතැන්නේ. එහෙනම් කවුරු හරි කියනනම් ආදායම වැඩි වෙනකොට සෑම භාණ්ඩයකම ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වේ කියලා කිව්වොත් ඒක වැරදි. ආදායම වැඩි වෙනකොට සාමාන්‍ය භාණ්ඩවල ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. ඒක හරි. හැබැයි බාල භාණ්ඩවල ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන්නේ නැහැ. බාල භාණ්ඩවල ඉල්ලුම් වක්‍රය විතැන් වෙන්නේ වමට. හරිද? right. ලියන්න තැටින් මෙම ප්‍රකාශය සමග එකඟ නොවේ. මෙම ප්‍රකාශය සමග එකඟ නොවේ. එකඟ නොවේ. ආදායම වැඩි වෙන විට සාමාන්‍ය භාණ්ඩවල ඉල්ලුම වැඩි වී ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වේ. සාමාන්‍ය භාණ්ඩවල ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත්
අනුලෝමීයව හැසිරීම හේතුවයි. අනුලෝමීයව හැසිරීම හේතුවයි. හරිද පුතේ? right. level getting රුල කරලා යන්න. බාල භාණ්ඩවල ආදායම වැඩි වෙන විට බාල භාණ්ඩවල ආදායම වැඩි වෙන විට බාල භාණ්ඩවල ආදායම වැඩි වෙන විට ඉල්ලුම් ප්‍රමාණය අඩු වී බාල භාණ්ඩවල ආදායම වැඩි වෙන විට ඉල්ලුම් ප්‍රමාණය අඩු වී ඉල්ලුම් වක්‍රය වමට විතැන් වේ. ඉල්ලුම් වක්‍රය වමට විතැන් වේ. ඉල්ලුම් වක්‍රය වමට විතැන් වේ. බාල භාණ්ඩවල ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් ප්‍රතිලෝමීයව හැසිරීම හේතුවයි. හොඳයි. යම් අපි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ. බලන්න ඊළඟ ප්‍රශ්නේ කියවන්න. ආයන් එනම් ප්‍රහත ප්‍රකාශ එකග වෙන්න පුළුවන්ද බැරිද කියලා හේතු සහිතව කියන්න ඕනේ. ආයන්න දිනවා පුතේ පූර්ණ අනම්‍ය සැපයුම පූර්ණ අනම්‍ය වන විට නිෂ්පාදන අතිරික්තය ශූන්‍ය වේ. සැපයුම පූර්ණ අනම්‍ය වන විට නිෂ්පාදන අතිරික්තය ශූන්‍ය වේ. එනම් පූර්ණ අනම්‍ය සැපයුම් තත්ත්වයකදී නිෂ්පාදන අතිරික්තය ශූන්‍යයක් වෙනවා. පුතේ මේ වගේ වෙලාවට මෙන්න මේ රූපය මතක් කරගන්න. මේ රූපය මතක් කරගන්න. Q P ඉල්ලුම සැපයුම P සමතුලිත මිල සමතුලිත ප්‍රමාණය. පුතේ මෙන්න මේ ටික තමයි පාරිභෝගික අතිරික්තය. මේ කොටස තමයි පුතේ මොකක්ද? නිෂ්පාදන අතිරික්ත. ඔන්න ඔය ටික නිෂ්පාදන අතිරික්ත. හරිද? right. දැන් බලන්න පුතේ හොඳට නිකන් බලන්න වෙන සැපයුම් වක්‍ර. හරිද? මේ දින සැපයුම් වක්‍ර. දැන් බලන්න පුතේ හොඳට සැපයුම් වක්‍රයේ නම්‍යතාව වැඩි වෙන්න මොකක්ද අඩු වෙන්නේ? නිෂ්පාදන අතිරික්ත අඩු වෙනවා. මේ බලන්න. සැපයුම් වක්‍රය නැවෙනවනේ. නම්‍යතාව කියන්නේ මෙහෙමනේ. නැවෙනවා. නැවෙන්න මොකක්ද අඩු වෙන්නේ? නිෂ්පාදන අතිරික්ත අඩු වෙනවා. දැන් මොකෝ වෙන්නේ? පූර්ණ නම්‍ය නම් නිෂ්පාදන අතිරික්ත ශූන්‍යයි. අනිත් පැත්තට එන්න. සැපයුම් වක්‍රේ අනම්‍ය වෙන්න නිෂ්පාදන අතිරික්ත මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් නිෂ්පාදන අතිරික්ත උපරිම. තේරුම් ගන්න හොඳට. ඒතර මේ වගේ වෙලාවට පොඩි අභ්‍යයන තියලා පොඩ කරකවල බලන්න විභාග ශාලාවේදී මේ බලන්න කියන්නේ. සැපයුම් වක්‍රේ නම්‍යතාව වැඩි වෙන්න නම්‍ය වෙන්න මොකද පුතේ අඩු වෙන්නේ මේ බලන්න. මොන ත්‍රිකෝණයද අඩු වෙන්නේ? නිෂ්පාදන අතිරික්ත ත්‍රිකෝණය අඩු වෙනවා. සැපයුම් වක්‍රේ නැවිලා ඔන්න ඔහොම වුණොත් අපි ඔකට කියන මොකද? පූර්ණ නම්‍ය සැපයුම. පූර්ණ නම්‍ය සැපයුමක නම් නිෂ්පාදන අතිරික්තම කොහෙද? ශූන්‍ය. එහෙනම් බලන්න පුතේ එහෙනම් අපි මෙහෙම ලියමු. පූර්ණ නම්‍ය සැපයුමක නම් ඔය කියන නිෂ්පාදන අතිරික්තය ශූන්‍ය. නේද? නිෂ්පාදන අතිරික්තය ශූන්‍ය. මේ බලන්න. තවන්දි බලන්න තියෙන්නේ නිෂ්පාදන අතිරික්තය සැපයුම් වක්‍ර නැවෙන්න නිෂ්පාදන අතිරික්තය අඩු වෙනවා. පූර්ණ නම් කොහොම වුණොත් නිෂ්පාදන අතිරික්ත ශූන්‍යයි. හැබැයි ඒක අනිත් පැත්ත බලන්න. මේ දැන් මොකෝ වෙන්නේ?
පූර්ණ අනම්‍ය සැපයුමක් නම් නිෂ්පාදනාතිරික්තය උපරිම. පැහැදිලිද? එහෙනම් අපිට කියනවා පුතේ මෙන්න මෙහෙම. මොකක්ද කියන්නේ? සැපයුම පූර්ණ අනම්‍ය වන විට නිෂ්පාදනාතිරික්තය ශූන්‍ය වේ. සැපයුම ඔන්නෝම කරකිලා පූර්ණ අනම්‍යව නිෂ්පාදනාතිරික්තය ශූන්‍යයි. වැරදි පුතේ. එතකොට නිෂ්පාදනාතිරික්තය උපරිමයි. නිෂ්පාදනාතිරික්තය ශූන්‍ය වෙන්නේ පුතේ මොන සැපයුමකද? පූර්ණ නම්‍ය සැපයුමක. ඊළඟට මෙම ප්‍රකාශය වැරදි. නිවැරදි නොවේ. නිෂ්පාදන අතිරික්තය ශූන්‍යයක් ගන්නේ පූර්ණ නම්‍ය සැපයුම් තත්වයේදී. ශූන්‍යයක් ගන්නේ පූර්ණ නම්‍ය සැපයුම් තත්වයේදී. පූර්ණ නම්‍ය සැපයුම් තත්වයේදී. පූර්ණ නම්‍ය සැපයුම් තත්වයේදී. පූර්ණ අනම්‍ය සැපයුම් තත්වයේදී. පූර්ණ අනම්‍ය සැපයුම් තත්වයේදී නිෂ්පාදනාතිරික්තය ශූන්‍යයක් නොවේ. නිෂ්පාදනාතිරික්තය ශූන්‍යයක් නොවේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. යන්න. පුතාට යමක් ලියා ගන්න අවශ්‍ය නම් වීඩියෝ එක නතර කරලා ලියා ගන්න පුළුවන්. හරිද? right. යන්න. මොකක්ද යන්න කියන්නේ? පහතට බෑවුම් වන සරල රේඛයේ එල්ලුම් වක්‍රයක් දිගේ ඉහළට ගමන් කරන විට නම්‍යතාව ක්‍රමයෙන් වැඩි වේ. පුතාට මේවා මතක නැත්නම් වෙනද වගේ පාඩම් කරන්න පොත බෙහෙලන්න ඕනේ. මම නම්‍යතාවට අදාළ ඔබ අර 22 මල්ලිලා නංගිල වෙනුවෙන් නම්‍යතාව සම්පූර්ණ වීඩියෝ ටික අප්ලෝඩ් කරලා තියෙනවා. පහතට බෑවුම් වන එල්ලුම් වක්‍රේ නම් නම්‍යතාව ඔක්කොම වීඩියෝ තියෙනවා. මතක නැත්නම් පුතේ පොත බලනවා වань දැන් ලේසිම ක්‍රමය තමයි YouTube එකට ගියා අදාළ පාඩම වීඩියෝ එක බැලුවම හරියි. පුතේ පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ ඉඳලා අනන්තයට විහිදෙනවා. කොහොමද පුතේ විහිදෙන්නේ? මෙන්න මෙතන නම්‍යතාව බිඳුවයි. හරි මෙතන නම්‍යතාව එකයි. මෙතන නම්‍යතාව අනන්තයි. බිඳුවත් එකත් අතර නම්‍යතාව එකට අඩුයි අනන්තයි. එකත් අනන්තයත් අතර නම්‍යතාව එකට වැඩි නම්‍යයි. මධ්‍ය ලක්ෂයේ නම්‍යතාව ඒකීය නම්‍යයි. අපි කියනවා පුතේ පහතට බෑවුම් වන සරල රේඛ ඉල්ලුම් වක්‍රයක්ගේ ඉහළට ගමන් කරන විට නම්‍යතාව ක්‍රමයෙන් වැඩි වෙනවා. හරි නේද? පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් දිගේ ඉහළට යනකොට නම්‍යතාව ක්‍රමයෙන් වැඩි වෙනවා. බිඳුව එකට අඩු එකට වැඩි අනන්තය. හරිද? right. ටකල් මේ කටුවට දාගන්න. කටුවට දාගන්න. කටුවට දාගන්න පුතේ. ලියන්න. මෙම ප්‍රකාශය නිවැරදි වේ. මෙම ප්‍රකාශය නිවැරදි වේ. මෙම ප්‍රකාශය නිවැරදි වේ. පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී යයි. බිඳුවේ සිට අනන්තයට විහිදී යයි.
බිඳුවේ සිට අනන්තයට විහිදී යයි. වක්‍රය දිගේ ඉහළට ගමන් කරන විට නම්‍යතාව ක්‍රමයෙන් වැඩි වෙනවා. වක්‍රය දිගේ ඉහළට ගමන් කරන විට නම්‍යතාව ක්‍රමයෙන් වැඩි වෙනවා. හරිද? right. හොඳයි. ඊළඟ ප්‍රශ්න අහනවා පුතේ. ඊ අකුර අහනවා. මොකක්ද? නියත නම්‍යතාවක් සහිත ඉල්ලුම් වක්‍රය සෑම විටම ඍජු කෝණාශ්‍ර බහුවලයක හැඩය ගනී. පුතේ නියත නම්‍යතා අවස්ථා 3ක් තියෙනවා. පළවෙනි එක තමයි පූර්ණ අනම්‍ය ඉල්ලුම්. පූර්ණ අනම්‍ය ඉල්ලුම්. මේ පූර්ණ අනම්‍ය ඉල්ලුම් වක්‍රය පුතේ මේ හැමතැනම නම්‍යතාව බිඳුවයි. අර වක්‍රයේ තැනින් තැනට නම්‍යතාව වෙනස් වෙන්නේ නැති අවස්ථාවලට තමයි කියන්නේ පුතේ මොකක්ද? නියත නම්‍යතා අවස්ථා. එහෙනම් නියමිත නම්‍යතා පළවෙනි එක මොකක්ද පුතේ? පූර්ණ අනම්‍ය ඉල්ලුම්. දෙවෙනි එක පුතේ ඒකීය නම්‍ය ඉල්ලුම්. ඒකීය නම්‍ය ඉල්ලුම්. මේ ඍජු කෝණාශ්‍ර බහුවලය. පුතා මේව දන්නෝ දැන් PQ. මේකේ නම්‍යතාව හැමතැනම එකයි. අනිත් එක තමයි පුතේ පූර්ණ නම්‍ය ඉල්ලුම් වක්‍රය. පූර්ණ නම්‍ය ඉල්ලුම් වක්‍රය. මේකේ නම්‍යතාව පුතේ හැමතැනම කීයද? අනන්තයි. ඕකේ නම්‍යතාව හැමතැනම අනන්තයි. එහෙනම් මේ ප්‍රකාශයෙන් කියනවා නියත නම්‍යතාවක් සහිත ඉල්ලුම් වක්‍රයක් සෑම විටම ඍජු කෝණාශ්‍ර බහුවලයක හැඩය ගන්න. හරිද? වැරදි. හැම වෙලාවෙම ඍජු කෝණාශ්‍ර බහුවලයක හැඩය ගන්නෑ. තව අවස්ථා දෙකක් තියෙනවා. මොකක්ද ඒ අවස්ථා දෙක? පූර්ණ නම්‍ය ඉල්ලුමයි පූර්ණ අනම්‍ය ඉල්ලුමයි කියන අවස්ථා දෙකෙන් නම්‍යතාව නියතයි. ලියන්න. මෙම ප්‍රකාශය නිවැරදි නොවේ. මෙම ප්‍රකාශය නිවැරදි නොවේ. මෙම ප්‍රකාශය නිවැරදි නොවේ. ඉල්ලුම් වක්‍රයේ සෑම ලක්ෂයකම එකම නම්‍යතා අගයක් ගන්නා තත්වයන් එකම නම්‍යතා අගයක් ගන්නා තත්වයන් තුනක් හඳුනාගත හැකිය. හරිද? right. එක දෙක තුන කියලා ලස්සන දාන්න ටිකක් ගාලා අට රූපේ සටහන් වේගෙන් රූප සටහන් අදින්න පුතේ. මේවා හැඩගෙන හිතන්න එපා පුතේ. මේවා මේ සරල එක්කලින්ද ඒවා දාලා නෑ. ටක් ගාලා රූප සටහන් අදින්න පුළුවන් වෙයි. එක දෙක තුන කියලා දාන්න. ලැබ්දේ. දැන් ඒ අනුව පැහැදිලි වන්නේ ඒකීය නම්‍ය ඉල්ලුම යනු නියත ස්ථාවර නම්‍යතා
තත්වයන්ගෙන් ඒකේ නම් ඉල්ලුම යනු නියත ස්ථාවර නම්‍යතා තත්වයන්ගෙන් එකක් පමණ බවයි. නියත ස්ථාවර නම්‍යතා තත්වයන්ගෙන් එකක් පමණක් බවයි. හරිද පුතේ? right. යා. අපි ඊළඟ ප්‍රශ්නයට ප්‍රධානාංක 2. ප්‍රධානාංක 2. ප්‍රමාණාංක 2 කියනවා පුතේ බලන්න. පහත තීරණ කෙරෙහි ඉල්ලුම් නම්‍යතාව අදාළ කරගත යුත්තේ කෙසේදැයි දක්වයි. පහත තීරණ කෙරෙහි ඉල්ලුම් නම්‍යතාව අදාළ කරගත යුත්තේ කෙසේදැයි දක්වයි. රජයේ භාණ්ඩ මත බදු පැනවීම. රජයේ භාණ්ඩ මත බදු පැනවීම. මේ බලන්න පුතේ හොඳට. මම උදාහරණයක් ගන්න මෙන්න නම්‍ය ඉල්ලුම. නගන්න අනම්‍ය ඉල්ලුම නම්‍ය ඉල්ලුම. හරිද? right. පුතේ ආණ්ඩුව බදු පනවද්දී භාණ්ඩයට තියෙන නම්‍යතාව ගැන හොඳින් සැලකිලිමත් වෙන්න. මේ රූප සටහන බලුවම ටක් ගාලා පේනවා. මේ බලන්න. QP PQ. හරිද? right. මේ නම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩයක්. නම්‍ය ඉල්ලුමක් තියෙනවා. හරිද? right. මේ බලන්න. සාමාන්‍ය සැපයුම් වක්‍රයක් ගන්න. බදු පැනෙවුවම සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. S1 බලන්න S ධන T. බලන්න පුතේ ප්‍රමාණය විශාල ලෙස මොකද වෙන්නේ? සමතුලිත ප්‍රමාණය විශාල ලෙස අඩු වෙනවා. සමතුලිත ප්‍රමාණය විශාල ලෙස අඩු වෙනවා. તો බලන්න පුතේ හොඳට අනම්‍ය නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් මත නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් මත හොඳින් බලන්න. නම්‍ය ඉල්ලුමක් නෙවිලා. නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් මත බද්දක් පැනෙවුවම සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා විශාල ලෙස සමතුලිත ප්‍රමාණය විකිනෙන ප්‍රමාණය විශාල ලෙස අඩු වෙනවා. එතකොට පුතේ රජයට රැස් කරගන්න පුළුවන් බදු ආදායම අඩුයි. බදු ආදායම අඩුයි. දැන් අපි උදාහරණයක් ප්‍රායෝගිකව ගත්තොත් පුතේ සුඛෝපභෝගී භාණ්ඩවලට තියෙන ඉල්ලුම නම් සුඛෝපභෝගී භාණ්ඩ අත්‍යවශ්‍ය නැහැ දන්නවා ඒවා. දැන් සුඛෝපභෝගී භාණ්ඩ අපි උදාහරණයක් ගත්තොත් AC මැෂින් සුඛෝපභෝගී මෝටර රථ වගේ දෙයක් කියලා හිතන්න. දැන් AC මැෂින් මාස බද්දක් ගැහුවොත් භාණ්ඩ මිල වැඩි වෙනවා. ඒත් එක්කම පාරිභෝගික ඉල්ලුම විශාල ලෙස අඩු කරනවා. ඉල්ලුම නම් නේ. අන්න බලන්න. ඉල්ලුම විශාල ලෙස අඩු කරනවා. සමතුලිත ප්‍රමාණය විශාල ලෙස මොකද වෙන්නේ? අඩු වෙනවා. ආණ්ඩුවට රැස් කරගන්න පුළුවන් බදු ආදායම අඩුයි. ඇයි? වචනේ අර්ථයෙන්ම නම්යයි වෙනස් වෙනවා. නම්ය ඉල්ලුම. තොර නම්ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයකට බද්දක් ගැහුවොත් බද්ද පනවනවත් එක්කම සමතුලිත ප්‍රමාණය නැත්නම් අලෙවන ප්‍රමාණය විශාල ලෙස අඩු වෙනවා. රජයට රැස් කරගන්න පුළුවන් බදු ආදායම ඉතාම අඩුයි. අඩු ආදායම රැස් කරගන්න. හැබැයි මේ බලන්න මේ රූපේ QP මේ තියෙන්නේ නම්ය මේ අනම්‍ය ඉල්ලුම. හොඳින් බලන්න. අනම්‍ය ඉල්ලුම. හරිද? අය අර වගේ බද්ද පනවල බලමු. මේ බලන්න. මෙන්න තිබිච්ච සමතුලිත ප්‍රමාණය. මෙන්න බද්ද නිසා සැපයුම් වක්‍රය වමට පයින් විස්තර T කියලා. මේ බලන්න පුතේ හොඳට. Q1 2 සමතුලිත ප්‍රමාණය අඩු වෙන්නේ බොහොම අඩු ප්‍රමාණයකින්. ඒ කියන්නේ පුතේ
වැඩි බදු ආදායමක් රැස් කරගන්න පුළුවන්. හොඳට බලන්න. මෙතන මේ නම්මේ ඉල්ලුමේ පුතේ බද්ද පනවනවත් එක්කම පාරිභෝගික විශාල ලෙස ඉල්ලුම අඩු කරනවා. මේ නම්ය උදාහරණයක් ගත්තොත් සුඛෝපභෝගී භාණ්ඩවල මෙහිමයි. ඉල්ලුම නම්යයි බද්ද නිසා මිල වැඩි වෙද්දී පාරිභෝගිකයා මිලට ගන්න ප්‍රමාණය විශාල ලෙස අඩු කරනවා. ඒකේ ප්‍රතිඵලය විදියට පුතේ ආණ්ඩුව රැස් කරගන්න පුළුවන් බදු ආදායම අඩුයි. අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයකට නම් පුතේ බලන්න බද්දක් ගහලා සැපයුම් වක්‍රය වමට විතැන්නුණා. හැබැයි සමතුලිත ප්‍රමාණය විශාල ලෙස අඩු වුණේ නැහැ. රජයට රැස් කරගන්න පුළුවන් මේ අලෙවි වෙන ප්‍රමාණය අඩුවක් නැහැ. ලොකු අඩුවක් නේ. රජයට විශාල බදු ආදායමක් රැස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ගන්න. අපි ගමු අත්‍යවශ්‍ය භාණ්ඩයක් සහල් කියලා. සහල් වලට බද්දක් ගැහුවයි කියලා පුතේ පාරිභෝගිකයෝ මිලට ගන්න ප්‍රමාණය අඩු කරන්නේ නැහැ. සුළු වශයෙන් අඩු කරන්නේ. අනම්‍යයි. වචනේ අර්ථයෙන් අනම්‍යයි. වෙනස් වෙන්නේ නැහැ. ඒතොර බද්ද ගැහුවයි කියලා සහල් අලෙවි වෙන ප්‍රමාණය විශාල අඩුවක් නෙවෙයි. පොඩි ප්‍රමාණයක් අඩු වෙනවා. අනම්‍යයි. රජයේ පුතේ විශාල බදු ආදායමක් රැස් කරගන්න පුළුවන්. තේරුණේද? right. එහෙනම් අපි ලියන්න ඕන පුතේ මොකක්ද? රජයේ බද්දක් පනවන්න කලින් භාණ්ඩයට තියෙන නම්‍යතාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් මත බද්දක් පැනෙවුවොත් රජයට රැස් කරගන්න පුළුවන් බදු ආදායම අඩුයි. අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් මත බදු පැනෙවුවොත් රජයට රැස් කරගන්න පුළුවන් බදු ආදායම වැඩි. අන්න ඒක පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. ලෙන්ත් යටින් ප්‍රශ්න දාන දෙකේ අයන්න නේද? දෙකේ අයන්න. හරියට ප්‍රශ්නයක් දාලා යන්නේ. නම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩයක් මත බදු පැනවූ විට රජයට රැස් කරගත හැකි බදු ආදායම පහළ මට්ටමක පවතී. නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක් මත බදු පැනවූ විට රජයට රැස් කරගත හැකි බදු ආදායම පහළ මට්ටම පවතී. හේතුව නම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩයේ බද්ද නිසා මිල වැඩි වනවත් සමගම පාරිභෝගිකයන් මිලට ගන්නා ප්‍රමාණය විශාල ලෙස අඩු වීමයි. රුලක් අරින්න පුතේ. අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක් මත
බදු පැන වූ විට රජයට වැඩි බදු ආදායමක් රැස් කරගත හැකි වේ. 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 අනම්‍ය ඉල්ලුමක් පවතින භාණ්ඩය මත අනම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩය මත බදු පැනවීම නිසා මිල ඉහළ ගියද ඉල්ලුම් ප්‍රමාණය විශාල ලෙස අඩුවීමක් සිදු නොවේ. ඉල්ලුම් ප්‍රමාණය විශාල ලෙස අඩුවීමක් සිදු නොවේ. එහෙනම් මගේ පුතේ බලන්න රූප සටහන ඔබට අවශ්‍ය නම් රූප සටහන ඇඳ ගන්න පුළුවන්. වීඩියෝ එක නතර කරලා නම් ඉල්ලුමේදී බදු ආදායම අඩුයි. අනම්‍ය ඉල්ලුමේදී බදු ආදායම වැඩි. හරිද? right. ඊළඟ දෙකේ ආයන්න හොඳට කියවන්න. ව්‍යාපාරිකයෙකු තම භාණ්ඩයේ මිල ඉහළ නංවා ගැනීමට තීරණය කිරී. පුතේ මිල ඉහළ ගියාම එයාගේ අයභාරය වැඩි වෙනවද අඩු වෙනවද කියන එක තීරණය වෙන්නේ නම්‍යතාව මත. ඒතර මෙයා මේ භාණ්ඩෙ මිල වැඩි කළාම ඒ වැඩි කරපු භාණ්ඩේ භාණ්ඩෙන් ලැබෙන ආදායම අඩු වෙනවද වැඩි වෙනවද කියන එක තීරණය වෙන්නේ භාණ්ඩයට තියෙන නම්‍යතාව මත. මේ බලන්න. අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක නම් මිල වැඩි කළොත් අලෙවි අයභාරය වැඩි වෙනවා. හේතුව පුතේ අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිලත් අලෙවි අයභාරයත් හැසිරෙන්නේ අනුලෝමීය. හැබැයි පුතේ ඒකීය නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක නම් අර ඍජුකෝණාශ්‍ර බහුවලය එන භාණ්ඩයක නම් මිල වැඩි කළාට අලෙවි අයභාරය වෙනස් වෙන්නේ. සම්බන්ධයක් නැහැ. ඔබට මතකයි ඍජුකෝණාශ්‍ර බහුවලයේ ඕනම ලක්ෂයක මිල ප්‍රමාණයෙන් වැඩි කළාම එන අලෙවි අයභාරය සමයි. නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක නම් මිල වැඩි කළොත් අලෙවි අයභාරය අඩු වෙනවා. මිලත් අලෙවි අයභාරයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. එහෙනම් පුතේ මෙන්න මේකයි කතාව. නිෂ්පාදකයෙක් තමන්ගේ භාණ්ඩේ මිල වැඩි කරන්නේ අලෙවි අයභාරය වැඩි කරගන්න. නේද? ඕනම කෙනෙක් තමන්ගේ භාණ්ඩේ මිල වැඩි කරගන්නේ ආදායම වැඩි කරගන්න. නේද? එතකොට බලන්න හොදට අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක නම් මිල වැඩි කළොත් අලෙවි අයභාරය වැඩි වෙනවා. අනුලෝමීය සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒකීය නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිල වැඩි කළයි කියලා පුතේ අලෙවි අයභාරය වෙනස් වෙන්නේ. එහෙනම්
ඒකී නම් ඉල්ලුමක් තියෙන භාණ්ඩයක නිෂ්පාදකයා මිල වැඩි කළයි කියලා ඒකේ තේරුමක් නැහැ. එයාගේ ආදායමේ වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. නම් ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිල වැඩි කළොත් වෙන්නේ පුතේ අයභාරය වැඩිවීම නෙවෙයි මොකද? අඩුවීම. එහෙනම් නම් ඉල්ලුමක් තියෙන භාණ්ඩයක නිෂ්පාදකයා මිල වැඩි කළොත් වෙන්නේ Tamanට තියෙන ආදායමක් නැති වෙයි. එහෙනම් මිල වැඩි කරන්න ඕන කවුරු විතරයි? නම් ඉල්ලුමක් තියෙනවා නම් විතරයි. පැහැදිලිද? right. ලියන්න කැටි. භාණ්ඩයක මිල වැඩි කළ විට භාණ්ඩයක මිල වැඩි කළ විට අලෙවි අයභාරය හැසිරෙන ආකාරය භාණ්ඩයට ඇති නම්‍යතාව මත තීරණය වේ. භාණ්ඩයට ඇති නම්‍යතාව අනම්‍ය නම් මිල වැඩි වන විට අලෙවි අයභාරය වැඩි. හේතුව අනම්‍ය ඉල්ලුමක් පවතින භාණ්ඩවල මිලත් අලෙවි අයභාරයත් අනුලෝමීයව හැසිරීමයි. හරිද? right. රුලක් කරගෙන ඒකීය නම් ඉල්ලුමක් ඇති භාණ්ඩයක මිල වැඩි කළද අලෙවි අයභාරයේ වෙනසක් සිදු නොවේ. ඒකීය නම් ඉල්ලුම් වක්‍රයක් සහිත ඍජු කෝණාශ්‍ර බහුවලයක සෑම විටම අලෙවි ආදායම සමාන වේ. රුලක් කරගෙන පුතේ. නම් ඉල්ලුම් තත්වයක් සහිත භාණ්ඩයක මිල වැඩි කළහොත්
අලවි අය භාරය අඩු වේ. මිල වැඩි කළොත් අලවි අය භාරය අඩු වේ. අලවි අය භාරය අඩු වේ. හේතුව අනම්‍ය ඉල්ලුම් තත්ත්වයක් හේතුව නම්‍ය ඉල්ලුම් තත්ත්වයක් සහිත නම්‍ය ඉල්ලුම් තත්ත්වයේදී මිලත් අලවි අය භාරයත් ප්‍රතිලෝමීයව හැසිරීමයි. හරිද? එහෙනම් පුතේ මිල වැඩි කරලා අලවි ආදායම වැඩි කරගන්න හදනවා නම් මිල වැඩි කරන්න කලින් ඒ භාණ්ඩයට තියෙන නම්‍යතාව ගැන සැලකිලිමත් විය යුතුමයි. හොඳයි. ඊට පස්සේ ගමු පුතේ අපි ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3 හොඳට බලන්න. තරකාරී වෙළඳපොළ කලවන භාණ්ඩයකට දාලා ඉල්ලුම් හා සැපයුම් සිත පහත වේ. QD සමානයි 120 ඍණ 4යි P. QS සමානයි 30 ධන 5යි P. පළවෙනි ප්‍රශ්නය අහනවා පුතේ සමතුලිත මිල හා ප්‍රමාණය හොයන්න. සංකල්ප 120 ඍණ 4යි P. 30 ධන 5යි P. හරිද? right. ඍණ 130 මෙහි ගේමු. ඍණ 30 සමානයි 5යි P ධන 4යි P. 90 සමානයි 9යි P. දෙපැත්තෙන් බෙදන්න 9න්. P සමානයි පුතේ කීයද? 10යි. තගල ආදේශ කරමු. මේ සමීකරණයේ ප්‍රමාණය සමතුලිත මිල 10යි. සමතුලිත මිල 10යි. ඊට පස්සේ තේ ආදේශ කරන්නක් ගාල P සමානයි 10 ආදේශ කළ ප්‍රමාණය ගන්න. P සමානයි 10 ආදේශයෙන්. P සමානයි 10 ආදේශයෙන් ගන්න. QD සමානයි 120 ඍණ 4යි P දාන්න 10. QD සමානයි 120 ඍණ 40. QD සමානයි 120න් 40 80. සමතුලිත ප්‍රමාණය කියන්නේ 80. එහෙනම් සමතුලිත මිල 10යි සමතුලිත ප්‍රමාණය 80. හදාගන්න. සමතුලිත මිල 10යි සමතුලිත ප්‍රමාණය 80. හරිද? right. ඊට පස්සේ දෙවෙනි කාරණාව පුතේ මෙම භාණ්ඩයට උපරිම මිල 6ක් ලෙස නම් කරයි නම් තීරණය කරයි නම් අධි ඉල්ලුම හා උපරිම කළුකඩ මිල සොයන්න. දැන් පුතේ මේක බලන්න හොඳට. අධි ඉල්ලුම හා උපරිම කළුකඩ මිල සොයන්න. දැන් ලූප් සටහනට යන්න. පුතේ අපි දන්නවා දැන් සමතුලිත මිල 10යි. සමතුලිත ප්‍රමාණය 80යි. ඔහොමනේ තියෙන්නේ. දැන් අපි දන්නවා පුතේ ඉල්ලුම් වක්‍රය ප්‍රස්ථාරගත කරද්දී කටසටහනක් වෙද්දී ඉල්ලුම් වක්‍රය පටන් ගන්න 120න් සැපයුම් වක්‍රය පටන් ගන්න 30න් සමතුලිත වෙන්නේ 10යි 80යි. අපි අද ප්‍රස්ථාරයක් QP ඉල්ලුම් වක්‍රය පටන් ගන්න 120න්
පටන් ගන්න 120 මෙතන 120යි. මෙතන මිල හොයන්නේ කොහොමද? 120 බෙදන්න පුතේ 4ෙන්. 120 4ෙන් බෙදුවම කීයද? 30. ඔතන මිල සැපයුම් වක්‍රය පටන් ගන්න 30න් පුතේ. 30 දෑව. සැපයුම් වක්‍රය. සමතුලිත මිල කීයද? අපි හොයාගත්තා. සමතුලිත මිල 10යි. සමතුලිත ප්‍රමාණය 80. තව ලේසි සට්ට නේ පුතා හුරු වෙලා තියෙන මේ ක්‍රම වේදන. ඊළඟට කියනවා පුතේ මේ භාණ්ඩයට රජය උපරිම මිල 6ක් ලෙස තීරණය කරයි නම්. අන්න මේ භාණ්ඩයට ගහනවල පුතේ උපරිම මිල කීයක්ද? 6ක්. උපරිම මිල 6ක් ගන්න. උපරිම මිල 6ක්. එහෙනම් රජය මේ භාණ්ඩයට ගහනවා පාලන මිල උපරිම මිල කීයද? 6ක්. අපේ පළවෙනි ප්‍රශ්නය අහනවා පුතේ මොකක්ද? අධි ඉල්ලුම හා උපරිම කළුකඩ මිල. දැන් බලන්න පුතේ හොඳට අපෙන් අහනවා අධි ඉල්ලුම හා උපරිම කළුකඩ මිල. අධි ඉල්ලුම හා උපරිම කළුකඩ මිල. මේ බලන්න හොඳට. අපි අධි ඉල්ලුම හොයාගන්න. කොහොමද අධි ඉල්ලුම හොයන්නේ? මිල හයේදී සපයන ප්‍රමාණයයි ඉල්ලන ප්‍රමාණයයි ගත්තනම් මෙන්න මේ දෙක අතර වෙනස් තමයි පුතේ කියන්නේ මොකක්ද? අධි ඉල්ලුම. අධි ඉල්ලුම. එහෙනම් දැන් හයේදී සපයන ප්‍රමාණයයි ඉල්ලන ප්‍රමාණයයි බලමු. මිල හයේදී සපයන ප්‍රමාණයයි ඉල්ලන ප්‍රමාණයයි බලමු. යා සමීකරණ දෙක ගමු. දාමු 6. කීයද? 6 වරක් බලන්න හොඳ. ඉල්ලන ප්‍රමාණයයි සපයන ප්‍රමාණයයි බලමු. 6 වරක් 4 24යි 120 24 96යි. එහෙනම් පුතේ ඉල්ලන ප්‍රමාණය කීයද? 96යි. ඉල්ලන කොච්චරද? 96යි. සපයම කොච්චරයිද? මෙතෙන් දාන්න 6. 6 වරක් 5 30යි 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 60යි. එහෙනම් මට කියන්න පුතේ අධි ඉල්ලුම කීයද? අධි ඉල්ලුම. අධි ඉල්ලුම ප්‍රමාණය සමානයි ඉල්ලුම් ප්‍රමාණයෙන් අඩු කරන්න සැපයුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය කීයද? 96යි. සැපයුම් ප්‍රමාණය කීයද? 60යි. අධි ඉල්ලුම කීයද? 36යි. එහෙනම් අධි ඉල්ලුම 36යි. පළවෙනි පුතේ මොකද පුතේ? අධි ඉල්ලුම 36යි. අධි ඉල්ලුම 36යි. අධි ඉල්ලුම 36යි. අධි ඉල්ලුම 36යි. යා. ඊට පස්සේ අහනවා පුතේ මොකක්ද? අධි ඉල්ලුම හා උපරිම කළුකඩ මිල. මොකද ඊට පස්සේ අහන්නේ පුතේ? උපරිම කළුකඩ මිල. පුතා අපි දන්නවනේ වෙළඳපළක උපරිම මිලක් පනවනවත් එක්කම වෙළඳපළ තුල අධි ඉල්ලුමක් තව වචනයක් අපි කියනවා භාණ්ඩ හිගයක් හටගන්නවා. අධි ඉල්ලුමක් භාණ්ඩ හිගයක් හටගන්නවා. එතකොට මේ අධි ඉල්ලුම භාණ්ඩ හිගය තියෙනකොට පාරිභෝගිකයන්ට පීඩනය භාණ්ඩ නැහැ. පෝලිම් වල ඉන්න වෙන්නේ. විවිධ අපහසුතාවන්ට ලක් වෙනවා. එතකොට භාණ්ඩ හිගය ප්‍රයෝජනයට ගන්න මේ කූට වෙලෙන්දු. මේ භාණ්ඩ හිගය ප්‍රයෝජනයට ගන්න කූට වෙලෙන්දු. මොකද කරන්න පුතේ? මේ භාණ්ඩේ උපරිම මිල සීමාව උල්ලංඝනය කරලා වැඩි මිලට විකුණනවා. භාණ්ඩයකට උපරිම මිලක් පැනෙවුවම වෙළඳපළ තුල අධි ඉල්ලුමක් නිර්මාණය වෙනවා. ඒ අධි ඉල්ලුමක් නිර්මාණය වෙනකොට පුතේ භාණ්ඩ හිගයක් නිර්මාණය වෙනකොට පාරිභෝගික මේ කූට වෙලෙන්දු
මේ භාණ්ඩයේ ප්‍රයෝජනෙට අරගෙන භාණ්ඩ වැඩි මිලට විකුණනවා. එහෙම විකුණන්න පුළුවන් උපරිම කළු කඩ මිලක් තියෙනවා. වැඩි මිලට වුණත් විකුණන්න පුළුවන් උපරිම මිලක් තියෙනවා. භාණ්ඩ හිග නිසා වැඩි මිලට විකුණන්න පුළුවන්. වැඩි මිලට වුණත් විකුණන්න පුළුවන් උපරිම මිලක් තියෙනවා. ඒ වැඩි මිලට වුණත් විකුණන්න පුළුවන් උපරිම මිල හොයන්නේ කොහොමද? ඒකට කියනවා උපරිම කළු කඩ මිල. හොයන්නේ කොහොමද? උපරිම මිල යටතේ සපයන ප්‍රමාණයට පාරිභෝගිකයෝ ගෙවන්න සූදානම් මිල. මෙන්න මේකට කියනවා තේනවා උපරිම කළු කඩ මිල. උපරිම කළු කඩ මිල. මොකක්ද උපරිම කළු කඩ මිල කියන්නේ? උපරිම මිල යටතේ සපයන ප්‍රමාණයට පාරිභෝගිකයා ගෙවන්න සූදානම් මිල. උපරිම මිල යටතේ සපයන ප්‍රමාණයට පාරිභෝගිකයා ගෙවන්න සූදානම් මිල. ඒක තමයි කියන්නේ උපරිම කළු කඩ මිල. මෙන්න මෙතන මිල වෙනවා. දැන් ගෙවන්නේ කොහොමද? 60ක් ඉල්ලන මිල හෙව්වනම් හරි. 60ක් ඉල්ලන මිල. යන් ඉල්ලුම් සමීකරණ ගන්න. QD සමානයි 120 ඍණ 4යි p. අපිට ඕන මොකක්ද පුතේ? 60ක් ඉල්ලන මිල. මෙතන දාන්න 60. 120 ඍණ 4යි p. හරිද? 4යි p මෙහි ගේන්න 60 අරගෙන යවන්න. කීයද? 4යි p සමානයි 60. දෙපැත්තෙන් බෙදන්න 4ෙන් p සමානයි කීයද තියෙන්නේ? 15. අන්න එන උපරිම කළු කඩ මිල කීයද පුතේ? 15යි. උපරිම කළු කඩ මිල 15යි. හරිද? එහෙනම් උත්තරය උපරිම අදිඉල්ලුම් ප්‍රමාණය 90.60 උපරිම කළු කඩ මිල රුපියල් 15යි. උපරිම කළු කඩ මිල රුපියල් 15යි. යා. ඊළඟ ගහනවා පුතේ. ආයන්න. උපරිම මිල යටතේ සුබ සාධන පිරිවෙන්. පුතේ අපි දන්නවා මේ සමතුලිත මිල පාලනය කරන හැම වෙලාවෙම සමාජ සුබ සාධනය හැදෙනවා. ඇඩම් ස්මිත් කිව්ව විදිහට මෙන්න මේ සමතුලිත මිලේදී තමයි පාරිභෝගික අතිරික්තය උපරිම වෙලා නිෂ්පාදන අතිරික්තය උපරිම වෙලා ආර්ථික අතිරික්තය හෙවත් සමාජ සුබ සාධනය උපරිම වෙයි. මේ ඇඩම් ස්මිත්ගේ න්‍යාය අනුව කියනවා ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වන සමතුලිත මිලේදී තමයි පාරිභෝගික අතිරික්තය උපරිම වෙලා නිෂ්පාදන අතිරික්තය උපරිම වෙලා ආර්ථික අතිරික්තය හෙවත් සමාජ සුබ සාධනය උපරිම වෙන්නේ. හැබැයි පුතේ බලන්න හොඳට සුබ සාධනය උපරිම වෙන්නේ. මේ උපරිම මිල පැනවීම තුලත් නිදහස් වෙළඳපොළ සමතුලිතය අක්‍රමණය වෙනවා. නිදහස් වෙළඳපොළ සමතුලිතයට බාධාවන් වෙනවා. ඒ උපරිම මිල පැනවීම නිසා සමතුලිතය වෙනස් වෙලා ආර්ථික අතිරික්තයට වන බලපෑමට තමයි කියන්නේ මොකක්ද? අහිමි වන සමාජ සුබ සාධනය. හරිද? එහෙනම් පුතේ මෙන්න මේ අහිමි වන සමාජ සුබ සාධනයට කියනවා සමාජ සුබ සාධනයට වන හානි. එහෙනම් කියන්නේ මොකක්ද? අහිමි වන සමාජ සුබ සාධනය. සමානයි දෙකෙන් එක වැඩි කළා ඔන්න ඔය ත්‍රිකෝණේ වර්ගඵලය. මෙතන ඉඳලා මෙතන කීයද? 15යි මෙතන කීයද? 6යි 9යි. මෙතන ඉඳලා මෙතන ලම්බුසකම් මැදි කීයද? මෙතන 60යි 80යි 20යි. එහෙනම් අපි අහිමි වන සුබ සාධනය කියන්නේ 90. එහෙනම් සුබ සාධන පිරිවැය නැත්නම් අහිමි වන සුබ සාධනයේ 90යි.
හරිද? right. ඊට පස්සේ අහනවා පුතේ මොකක්ද? උපරිම මිල පැනවීමෙන් පසු පාරිභෝගික අතිරික්තය. උපරිම මිල පැනෙව්වට පස්සේ පාරිභෝගික අතිරික්තය. මම පන්ති ඇතුලේ නිතරම කියන කතාවක් තමයි නිතරම පාරිභෝගික අතිරික්තය කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලට උඩ ඉල්ලුම් වක්‍රයට යට කොටස. නිතරම පාරිභෝගික අතිරික්තය කියන්නේ මොකක්ද? පාරිභෝගිකයා ගෙවන මිලට උඩ ඉල්ලුම් වක්‍රයට යට කොටස. පුතේ මේ බලන්න හොඳට. දැන් පාරිභෝගිකයා ගෙවන මිල 60යි. 60ට උඩ. හැබැයි 60 ගාන යාට එයා ඉල්ලනවා කියා 96ක්. පාරිභෝගිකයෝ ඉල්ලන බාණ්ඩ 96ක්. 96ක් ඉල්ලුවට පුතේ සැපයුම් කරුව සපයන්නේ කොච්චරද? බාණ්ඩ 60යි. එහෙනම් පාරිභෝගිකයට අතිරික්තයක් ඇති වෙන්නේ 60කට විතර. එහෙනම් 6ට උඩ 60ට මේ පැත්ත මෙහෙට සීමාව. මෙන්න මේ ටික තමයි පුතේ පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. මේක ත්‍රොපීසියම. එහෙනම් බලන්න ත්‍රොපීසියම් වර්ග ගොඩයි හොයන්නේ කොහොමද? පාරිභෝගික අතිරික්තය සමානයි දෙකෙන් එක වැඩි කළා සමාන්තර පාද දෙක එකතු වුණා. මෙතෙන්ල මේ පාඩේදී 6යි 15යි 9යි ධන 6යි 30යි 24. වැඩි කරන්න පුතේ ලම්බ උස මේ දිග ගන්න 60යි. ඔන්න පාරිභෝගික අතිරික්තය. කීයද පුතේ? බලන්න. දෙකෙන් එක වැඩි කළා 9යි 12යි 9යි 24යි 9යි 24යි 33යි වැඩි කිරීම 60. ඔන්න පාරිභෝගික අතිරික්තයේ ප්‍රමාණය. right. උත්තරේ පුතේ කියද්ද 990. එන පුතේ වන පාරිභෝගික අතිරික්තය. එන පුතේ අපි වෙන තවත් ප්‍රශ්න පත්‍රයක් කතා කරලා අවසන් කළා. පන්තියේ වෙනදා අපි පන්තියේ පටන් ගද්දි මේ පැයක් කරා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරා. නමුත් මේ කොරෝනා සංගතයත් එක්ක අපිට ඒවා අහිමි වුණා. හැබැයි අහිමි වුණා කියලා අපේ වැඩපිළිවෙල අපි අහිමි කරගන්නේ. පුතේ ලින්ක් එකක් තියෙනවා. මොකද පළවෙනි තමයි මේ channel එක subscribe කරලා තියාගන්න. ඔබට ඒතර වීඩියෝ එකක් දාපු ගමන් ඔබට notification එකක් එනවා. අනිත් එක තමයි ඔබ යාළුවෝ දැනුවත් කරන්න. මේක වීඩියෝ එක නරඹුවා නම් පන්තියට එන්නේ නැති පන්තිට සහභාගී වෙන්නේ නැති දරුවෙක් මට WhatsApp නම්බර එක දාන්න. මම අර මුලින් කියපු නම්බරයට ඔබට පුළුවන් එතකොට ප්‍රශ්න පත්‍ර ඔබේ නිවසේම ගෙන්න ගන්න. අනිත් එක ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. හරිද? ඔබ යන පන්ති වලට එහෙම යන්නේ ප්‍රශ්නයක් නෑ. ඔබට අමතර දැනුමක් මේ එකෙන් ලබා ගන්න පුළුවන් නම් ඊට සහභාගී වෙලා දැනුම ගන්න. හරිද? හරි. එහෙනම් පුතේ අද අපි කතාව නතර කරනවා. ආයුබෝවන්.